ආයිබෝන් ළමයි. ආයුබෝවන්. සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. ඔව් අපි පුතේ එදා අපි දත්ත නිරූපණය හා අර්ථකථනය කියන පාඩමේ ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්ත්‍රය පිළිබඳ ඉගෙන ගත්තානේ. සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳා ජාල රේඛ දෙකකට එකක් පන්තියක තරම සමාන වූ පන්ති සමූහික දත්ත ව්‍යාප්තියක් සඳහා ජාල රේඛය ඇඳා ඊළඟට පන්තියක තරම අසමාන වූ සමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය සඳහා ජාල රේඛයේ ඇසුරෙන් සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳා. එතකොට මේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින ක්‍රම දෙකක් කියලා දුන්නා. එකක් ජාල රේඛය ඇසුරෙන් ඊළඟට දත්තවල මධ්‍යයගය හා සංඛ්‍යාතයේ ඇසුරෙන්. මෙතන ඒවාලේ අභ්‍යාස කරන්න ඇති. අද අපි බලමු ඊළඟට දත්ත නිරූපණය කරන තව ක්‍රමයක් තමයි පුතේ සමූහිත සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒක අපි අද ලියාගමු මෙහෙම සාමූහික දත්ත ව්‍යාප්තියක සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක සංඛ්‍යාත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සංඛ්‍යාත ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සාමිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ලියාගන්න මේ සාමූහික දත්ත ප්‍රස්ථාරිකව නිරූපණය කරන තවත් ක්‍රමයක් ලෙස සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හැඳින්විය හැකිය. ඒ යටතේ පුතේ අපි පොඩි ගානක් හදමු. ලියාගන්න ගැටලුව ගණිත පරීක්ෂණයකදී ගණිත පරීක්ෂණයකදී 11 ශ්‍රේණිය සිසුන් 20 දෙනෙකු ගණිතයේ විෂය සඳහා ලබාගත් ලකුණු පහත සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දැක්වේ. සංඛ්‍යාතය නැත්නම් සිසුන් ගන්න උදාහරණ බිඳුව 10 20 30 40 6 10 9
කළ ලියා ගන්න. ඉහත තොරතුරු දැක්වීම සඳහා ඉහත තොරතුරු දැක්වීම සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මැඩම් ඔහු කියන්නකෝ. හරිද? ඒ ප්‍රශ්නය අපව ඉහත තොරතුරු දැක්වීම සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. දැන් පුතේ දැන් මෙහෙම දෙනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දුන්නා බිඳුවක් මේ 50න් තමයි ලකුණු දීලා තියෙන්නේ පරීක්ෂණයේ. එතන බිඳුවක් 10ක් අතර ලකුණු ගත්ත 4 දෙනෙක් ඉන්නවා. 10ක් 30ක් අතර 6 දෙනෙක් ඉන්නවා. 20ක් 30ක් අතර 10 දෙනෙක් ඉන්නවා. 30ක් 40ක් අතර 9යි මේ විදිහට ඉන්නවා ලකුණු ලබා ගත්ත. මේකට අනිත් කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. එතකොට අපි මේ වගුව තව තීරුවක් අපි එකතු කරනවා මේ වගුවට සමුච්චිත සංඛ්‍යාතය කියලා තීරුව අපි හදා ගන්න ඕන. දෙන්නේ තොරතුරු මෙච්චරයි. ඊට පස්සේ අපි මේක පහලට ගහලා හදා ගන්න සමුච්චිත සංඛ්‍යාතය කියලා තව තීරුවක් මේක එකතු කර ගන්නවා. ඊට අපි මේක පහලට ඇඳගමු. මේ ටික නිකන් කරලා තීරු 3කට ඇඳගමු. විදාන ලකුණු නැත්තම් ලකුණු සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාතය ඔබට අපි මෙන්න මේ අලුත් තීරුව හදාගන්න මතක තියාගන්න ඕන සංඛ්‍යා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට. උඩ ලකුණු බිඳුව 10 දැන් අපි බලමු පුතේ සමුච්චිත සංඛ්‍යාතයේ තීරුව සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. දැන් අපි මේකේ සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරනකොට අපි බලන්න මෙතන මේ ඉහළ මායිම තියෙනවා. බිඳුව 10 කියන එකේ ඉහළ මායිම 10 20 කියන එකේ ඉහළ මායිම තයන සීමාව 20 නේ. එහෙනම් මේ මෙතන බලමු බිඳුව 10ට අඩුවෙන් ලකුණු ගත්ත කී දෙනෙක් 10ට අඩුවෙන් කියන්නේ බිඳුව 10ත් අතර ලකුණු තියන අය යාළුවනේ 10 දක්වා දෙකක් ගත්තා ඉන්න පුළුවන් පහක් ගත්තා ඉන්න පුළුවන් කොහොම හරි 4 දෙනෙක් ඉන්නවා නේ 10ට අඩු. අපි මේ 4 ඉස්තරවම ලියනවා 4යි. ඊට පස්සේ අපි බලන්නේ මේ 20ට අඩුවෙන් ගත්ත ඔක්කොම කීයක් ඉන්නවද? දැන් බිඳුව 10ත් අතර 10ත් 20ත් අතර එහෙමනේ වෙනම වෙන් කරේ දැන් බලන්න 20ට අඩුවෙන්. කියන්නේ බිඳුවේ ඉඳන් 20 දක්වාම ලකුණු. ඒ කියන්නේ මේ ටිකම නේද? 20 දක්වා 10ත් 20ත් අතර නිහායේ ඉන්නේ. බිඳුවත් 20ත් අතර නැත්නම් 20ට අඩුවෙන් ගත්ත ඉන්නවා 6යි 4යි 10ක්. එතකොට මේක එකතු කරගන්න. මේ සංඛ්‍යාතයේද මේ සංඛ්‍යාතය එකතු කරගන්න. එතකොට 20ට අඩුවෙන් ගත්ත ඉන්නවා 6යි 4යි 10යි. දැන් 30ට අඩුවෙන් ගත්තයි 30ට අඩුවෙන් කිව්වම මේ තුන් දෙනාමයි තියෙනවා. ඒ කියන්නේ මෙතන ආවනේ 6යි 4යි 10යි 10ට මේ 10 එකතු වෙන්න ඕනේ. එතකොට 30ට අඩුවෙන් ගත්ත ඉන්නවා 10යි 10යි 20යි. ඊළඟට 40ට අඩුවෙන් ගත්ත මේ ඔක්කොමලා. එතකොට මෙතන නිකන් 20යිනේ. 20යි 9යි 29යි. ඊළඟට 50ට අඩුවෙන් ගත්ත 50ට අඩුවෙන් නම් මේ සියලුම දෙනා 50ට අඩුවෙන්. එතකොට එනවා මේ 29ට මේ තුනත් එකතු වෙන්න ඕන. 32. මුළු එකතුව 32ක් ගැන විස්තර කිව්වේ නම් එකතු වෙන්න ඕන 32ක්. අවසානයේ ඒ උත්තරේ එන්නේ. පැහැදිලි පුතේ සමුච්චය සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරගෙන නැවත මම කියන්නම් මේ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමාවට අඩු
ඉහළ සීමාව හෝ ඊට අඩු. 10 හෝ 10ට අඩුවෙන් ගත්ත 4 දෙනා. ඊට 20 හෝ 20ට අඩුවෙන් ගත්ත ඔක්කොම ඉන්නවා. 20ට අඩුවෙන් ගත්ත 6 4යි 10යි. ඊළඟට 30ට අඩුවෙන් ගත්ත ඉන්නවා. මේ 10 මේකට එකතු වුණාම 10 20යි. 20ට මේ 9 එකතු වුණා 29යි. 29ට 3 එකතු වුණා 32. ඒතර අවසානයේදී පන්තියේ ඉඳපු ළමයි ගාන මෙතෙන් අවසානයේට එන්න ඕන. එතකොට ඔන්න අපි හදාගත්ත සමුච්චිත සංඛ්‍යාත තීරුව. දැන් අපි ප්‍රස්ථාරයන් දෙන්න අක්ෂර දෙකක් ඕන. අක්ෂර දෙක ගන්නේ ලකුණු සහ සමුච්චිත සංඛ්‍යාතයේ අතර අපි අඳ ගන්නවා ප්‍රස්ථාරයන් දෙන්න අක්ෂර දෙක. හරි. මේක ලියාගන්න තියෙන්නේ නේද? එහෙනම් අපි ඊළඟට ප්‍රස්ථාරයන් දිනු. එහෙනම් ඉස්සෙල්ලා බලමු ලකුණු ඕන 50යි. 50 දක්වා බින්දුවේ ඉඳලා 50 දක්වානේ. එහෙනම් අපිට අර ප්‍රස්ථාර කොලේ මේක අඳින්නේ ඈ. ප්‍රස්ථාර කොලේ කොටු 10ට 10ක් 1යි කියලා ගන්න පුළුවන්. කුඩා කොටු 10ක් 1යි කියලා. අඟලේ කොටු ගන්න පුළුවන්. ඊට පස්සේ දරෝනන්ද 50 දක්වා 5යි නෝන. අපිට තියෙන ඕන තරම් ඒක. වැඩිම උස එන්නේ 32 නේ. x y අක්ෂයේ එන්නේ 32. ඒතර 32 නම් ඔයාලට කුඩා කොටුවක් 1යි කියලා 5 10යි 15 20 25 30 35 එහෙම ලකුණු කරගන්න පුළුවන්. නැත්නම් අඟලක් කියන කුඩා කොටු 10ක් කුඩා කොටු 10ක් 5යි කියලා ගන්න පුළුවන්. නැත්නම් කුඩා කොටු 5ක් 5යි කියලා ගන්න. ඒක ලේසි වෙනවා. කුඩා කොටු 5ක් 5යි කියලා. එහෙම එතකොට පොඩි ප්‍රස්ථාරයක් එයි. මුළු පිටුවේම අඳින්න බැරි වෙයි. කමන්නේ පහසුයි ඒක. අපි අඳිමු. එහෙනම් අක්ෂ දෙක නම් කරගන්න ප්‍රස්ථාර කොලේ. සමුච්චිත සංඛ්‍යාතය ලකුණු කරගන්න. මෙතන බිංදුවයි මෙතන 10 20 30 ලකුණු කරගන්න. 10 පහෙන් පාඩ ලකුණු කරන්න. තිස් පහට 40ට ලකුණු කරගන්න. කමක් නැහැ. වැඩි වුණාට කමක් නැහැ. මදි වෙන්නේ නැති ඒක. මොන අක්ෂර දෙක නිවැරදිව අඳුර කරගත්තා. දැන් අපි බලමු වගුවත් එක දැන් බලන්න. ලකුණු 10ට අඩු කී දෙනෙක් හිටියද? මට ප්‍රස්ථාරය අක්ෂර ලකුණු කරගන්න. දහයට අඩු 4 දෙනයි නේ. එහෙනම් හරියට කොටු ගණන් කළා මේ 10ත් එක්ක 4 දෙනයි. ටීචර් ඔව් කියන්නේ. y අක්ෂයේ උඩ මොකක්ද කියලා තියෙන්නේ? සමුච්චිත සංඛ්‍යාතය. දැන් අඳින්නේ ලකුණු සහ සමුච්චිත සංඛ්‍යාතය අතර. හරි. එහෙනම් 10යි 4. 10ේදී 10ට අඩු ගත්ත 4යි ලකුණු කරගන්න. 20ට අඩු 10ක් විතරනේ. 20ට අඩු 10ක්. මේ විදිහට ලකුණු කරගෙන යන්න. 30ට අඩු 20ක්. 30ට අඩු 20 දෙනයි. 40ට අඩු 29යි. 29යි. 50ට අඩු 32යි.
ඔය විදිහට ඔයාලට කදිර ටිකක් ඒ විදිහට. නිවැරදිව කොටු ලඝු කරන්න ඕන ගණන් කරලා නැත්නම් මේකේ වැදගත් දෙයක් තියෙනවා ඊළඟට මේ මාතේ මධ්‍යස්ථේ මධ්‍යයනේ හොයන්න තියෙනවා. නැත්නම් චතුර්ථක ගණකය කරන්න තියෙනවා. එන්න චතුර්ථක. එතකොට ප්‍රස්ථාරේ නිවැරදිව අක්ෂ බෙදා ගන්න. දැන් මේක යා කරන්න ඕන රූලෙන් නෙමෙයි අතින් පැන්සලෙන් රූල කියලා දෙන්න එපා. දැන් ආරම්භක ලක්ෂ්‍ය මේ පන්තිපාන්තර පටන් ගත්ත බිඳුවේනේ. මම බිඳුවේ නෑ යන්නේ. බිඳුවෙන් පටන්ගෙන අතින් අදින්න මේ වක්‍රයක් ගන්න. නාවට ඉස්සර නඳ ගන්න. මෙන්න මෙහෙම පුතේ නිකන් එස්සකුරක හැඩයක් වගේ නාවට හැඩයක් එන්නේ. ඕන හැඩයක් එන්නේ. මම ප්‍රස්තාර කරේ මං ඇන්දා මේ වගේ එකක් එන්න ඕන. තේනවද දන්නේ නැහැ. මේ වගේ හැඩයක් එන්න ඕන. එතකොට මෙතන අපි ප්‍රාන්තිපාන්තර ලකුණු විදියට ගත්තේ ලකුණු වල ඉහළ සීමාව. ඉහළ සීමාව 10 20 30 එහෙම ලකුණු කරේ අපි ඕනනම් ලකුණු ඕනනම් මෙතන වරායකට ලියාගන්න ප්‍රාන්තිපාන්තර වල ඉහළ සීමාව කියලා ලියාගත්තත් ගන්න. මොනවද කියලා ලකුණු වලට ගැටි ප්‍රාන්තිපාන්තර වල ඉහළ සීමාව. ඉහළ සීමාවත් එක්ක තමයි වාක්‍ය හඳුන්වන්නේ. මේකට තමයි කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒක මතක තියාගන්න ඕන සමුච්චිත සංඛ්‍යාතයේ තියෙන සම්පූර්ණ කරලා පන්තිපාන්තරයත් එක්ක අඳින්න ඕන වක්‍රය. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. නම් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් දාලා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා නම් කරගන්න. හරිනේ. දැන් ඊළඟට ලියා ගන්න මාතෘකාවක් ලියා ගන්න. සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හා අන්තස් චතුර්ථක පරාසය සංඛ්‍යාත ව්‍යාප්තියක චතුර්ථක හා අන්තස් චතුර්ථක පරාසය ගණනය කිරීම. එතකොට පුතේ චතුර්ථක මේක හරිනේ මොකක්ද? චතුර්ථක අපි චතුර්ථක විදිහට මෙන්න මේවා හඳුන්වනවා. පළමු චතුර්ථකය. ඒකට Q1 කියන මේක ලියාගන්න. දෙවන චතුර්ථකය. ඒකට Q2 කියනවා. තේවන නැත්තම් තුන්වන චතුර්ථකයේ Q3 විදියට හඳුන්වනවා. ඊට පස්සේ මේකෙන් අපි අන්තස් චතුර්ථක
පරාසය කියන එක ගණනය කරන්නේ Q3 අඩු කරනවා Q1. ඒ කියන්නේ Q3ට ආපු අගයෙන් Q1ට ආපු අගය අඩු කරනවා. ඒකට එනවා අන්තර්ජාතික පරාසය. අපි ගැටලුවක් හදමු. ඒකට පැහැදිලි වෙයි. එන්න ලියාගමු පුතේ ගානක්. කීච පොඩ්ඩක් ගන්න කාලද ලියා ගන්න. ආ මෑඩම් Q3න් Q2ද අඩු කරන්නේ? Q3න් Q1 පුතේ. Q3 රින Q1. අන්තර්ජාතික පරාසය. හරි එහෙනම් ගාන ලියාගමු. මම පුතේ සංඛ්‍යා ටිකක් කියනවා. මේ එක සැරයක් කියන්නේ සංඛ්‍යා ටික ලියාගන්න. 2 3 4 5 6 7 8 9 10 11 මුලින්ම එක ලියුවේ නෑ නේද ඔයාලා පුතේ? එක ලියන්නේ 1 2 3 4 11 දක්වා. එකක් ලියන්න ඕන. එකේ ඉඳන් 11 දක්වා. ඔක්කොම සංඛ්‍යා කීයක් තියෙනවද? 11. කීයක් තියෙනවද සංඛ්‍යා? එකක් තියෙනවා එකේ ඉඳන්. 11. 11ක් තියෙනවා. ඔව් 11ක් තියෙනවා නේ. ඒක 11ට. 11ක් තියෙනවා. අපි ලියමු 1 සමාදාලා කියන්න. right. අතන සංඛ්‍යා 11ක් තියෙනවානේ පුතේ. මේ සංඛ්‍යා 11 අපි මේ චතුර්ථක වලට වෙන් කරනවා. පළමු චතුර්ථකයේ කීයද, දෙවන චතුර්ථකයේ කීයද, තුන්වෙනි චතුර්ථකයේ කීයද කියලා මේ හොයාගන්නවා. හොයන්නේ මෙහෙමයි. මෙතන දෙවන චතුර්ථකයේ Q2 කියවනේ. ඒකට අපි තව කියනවා මධ්‍යස්ථය කියලා. ඒක ලියා ගන්න. මධ්‍යස්ථය කියන්නේ Q2. දෙවන චතුර්ථකයට කියන නම තමයි මධ්‍යස්ථය Q2. එතකොට ඉස්සල්ලාම අපි වෙන සංඛ්‍යා සමූහයක් දීපුවාම මේකේ මධ්‍යස්ථය හොයාගන්නවා. මධ්‍යස්ථය කියන්නේ හරි මැද ඉන්න එකලානේ. එතන සංඛ්‍යා 11ක් තියෙනවා. 11 හරි මැද ඉන්නේ කීවෙනියද? 11 හරි මැද. 11 හරි මැද. ඔව් 11 හරි මැද ගන්නේ 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙද 11ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවොත් 6යි. 6 වෙනිය තමයි 6 වෙනියට ඉන්න එක තමයි හරි මැද ඉන්නේ. එහෙනම් දෙපැත්තට 5 5 වෙන් වුණාම මැද ඉන්නේ එක්කලා නේ. එතකොට ඉන්නේ 6 වෙනිය. අපි මේ 6 වටේ කොටුවක් ඇඳ ගන්න. 6 වටේ කොටුවක් ඇඳ. දැන් බලන්න 6 කොටු කරගත්තාම මේ පැත්තට කීයක් ඉන්නවද ඔක්කොම? 5 දෙනෙක්. මේ පැත්තට 5 දෙනෙක් ඉන්න ඕන. එතකොට තමයි මධ්‍යස්ථය වෙන්නේ. මේ දෙපැත්තටම 5 5 බෙදලා ගියා. 1 2 3 4 5යි මේ පැත්තට 5යි. එහෙනම් හරි මැද ඉන්නේ 6. 6ට අපි දානවා Q2 නැත්නම් මධ්‍යස්ථය කියලා ලියනවා. Q2 මධ්‍යස්ථය. හරි? එහෙනම් ඊළඟට අපි ලියනවා පළමු චතුර්ථකය හොයන්න. පළමු චතුර්ථකය ගන්නේ දැන් මේ 6ට කලින් ඉන්නවනේ 5 දෙනෙක්. 6ට කලින් ඉන්නවා. කියන්නේ මධ්‍යස්ථයට කලින් වම් පැත්තේ. වම් අත පැත්තේ ඉන්න 5 දෙනෙක්. දැන් මේ 5 දෙනාගෙන් හරි මැද ඉන්නේ කවුද? සමාන වෙන් වුණාම දැන් 5 දෙනෙක් ඉන්නවනේ. එහෙනම් මේ හරි මැද ඉන්නේ 3. එකත් කොට කරගන්න බලන්න දෙපැත්තට සමානව වෙන් වෙලා තියෙනවා කියන්නේ 3 වම් 3ට වම් පැත්තේ දෙන්නෙක් ඉන්නවා 3ට දකුණු පැත්තේ 4 දෙනෙක් ඉන්නවා 4 5 කියන්නේ
එහෙනම් 3 තමයි මෙන්න මේ වම් පැත්තේ කොටසේ මැද වෙන්නේ. ඒකට අපි කියනවා Q1. ඒ වගේ කිව්වේ පළමු චතුර්ථකය. දැන් පැහැදිලි ඇති ඔයාලට එහෙනම් තුන්වෙනි චතුර්ථකය හොයන්නේ කොහොමද කියලා. එහෙනම් මධ්‍යස්ථයට දකුණු පැත්තේ ඉන්නවා 5 දෙනෙක්. ඒ 5 දෙනාගේ හරිමැද කවුද කියලා හොයන්න. මධ්‍යස්ථයට දකුණු පැත්තේ 5 දෙනයි කවුද හරිමැද ඉන්නේ? 9. ඉතින් නෑ 9. ඒකට අපි දානවා Q3. Q3. එතකොට අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ පුතේ සංඛ්‍යා සමූහයක් දුන්නා නම් මධ්‍යස්ථය ඉස්සෙල්ලාම හොයාගන්නේ මධ්‍යස්ථය නැත්නම් දෙවන චතුර්ථකයේ තමයි හොයාගන්නේ. දෙකට බෙදලා හරිමැද ඉන්න එක නම් හොයාගන්න. දැන් මෙතන සංඛ්‍යා ගාන 11යිනේ. ඒ කියන්නේ ඔත්තයාගයක්. ඒතර ඔත්තයාගයක් දීපුවාම අපිට හරි ලේසි හරිමැද හොයාගන්න. දෙපැත්තට ගානට බෙදලා මැදට එක්කෙනෙක් ඉතුරු වෙනවා ඔත්තය සංඛ්‍යා ගානක් දුන්නා. සංඛ්‍යා ගාන 11යි. දෙගටි ගානක් තිබ්බොත් චුට්ටක් වෙනස් වෙනවා. එතකොට ඔන්න මේකට අනුව අපි Q1 Q2 Q3 හොයාගත්තා. එහෙනම් අපි යටින් ලියමු පුතේ Q1 සමානයි 3යි. Q2 සමානයි 6යි. Q3 සමානයි 9යි. Q1 සමානයි 3යි. Q2 සමානයි 6යි. Q3 සමානයි 9යි. ඊට පස්සේ ලියනවා අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය සමානයි ලියලම ගන්න පුරුදු වෙන්න මතකයේ ඉන්න Q3 දින Q1 Q3ට ආවේ 9යි. Q1ට ආවේ 6යි. 9 6 අපිට ලැබෙනවා අන්තස් චතුර්ථක පරාසය 6යි කියලා. හරි පැහැදිලි ඇති. දැන් අපි බලමු මෙහෙම આવුත් ඉරට්ටි සංඛ්‍යා ගානක් આવුත් ඉරට්ටි සංඛ්‍යා ගානක් කියාගන්න මෙහෙම දෙවෙනි ගැටලුව සංඛ්‍යා ටිකක් ලියා ගන්න එකම සංඛ්‍යාව නැවත නැවත කියනවා ඒ හින්දා නැවුම්කන් දීලා ලියා ගන්න 2 2 3 6 6 6 7 8 8 11 11 12 12 12 ඒවා 2යි 13යි 12 ඒවා 2යි 13යි මේ සංඛ්‍යා එන්න ඕන 2 2 3 6 6 6 7 8 8 11 11 12 12 13 හරි සංඛ්‍යා කීයක් තියෙනවද බලන්න ඔතන සංඛ්‍යා කීයක් තියෙනවද 14ක් තියෙනවා. දැන් ඔය බලන්න මධ්‍යස්ථය ඊළඟ Q2 Q3 2
පළමුවෙන්ම පුතේ මේ සංඛ්‍යා දුන්නොත් මට ඒක කියන්න බැරි වුණා. සංඛ්‍යා ටික දුන්නාම අපි ඉස්සෙල්ලා ඒක ආරෝහණ පිළිවෙත ලියාගෙන ඉන්න ඕන. මධ්‍යස්ථය කිව් දෙක හොයන්න ඉස්සෙල්ලාම ආරෝහණ පිළිවෙත ලියාගෙන ඉන්න ඕන. දැන් මේව නම් ලියලා දුන්නේ ආරෝහණ පිළිවෙලට නොදුන්නොත් පළමුවෙන්ම පිළිවෙත ලියා ගන්න ඕනේ. නැත්තම් වරදිනවා. දැන් සංඛ්‍යා 14ක් තියෙනවා. ඊළඟට සංඛ්‍යා ගන්නන්නේ 14යි. දැන් මධ්‍යස්ථයට එන්නේ කවුද මධ්‍යස්ථයට එන්නේ? 14 හරි මැද. 7 හරි මැදද? 7. දැන් බලන්න 14 නම් මෙහාට 7යි මෙහාට 7යි කිව්වොත් මැද 7 එක්කෙනෙක් නැහැ. සමානව බෙදෙන්න ඕනේ. හරි මැද ඉන්නේ 1 2 3 4 5 6 7 වෙනියයි 8 වෙනියයි දෙන්න හරි මැද ඉන්නේ. බලන්න මේ පැත්තට තියෙනවා 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවා. මේ පැත්තටත් ඉන්නවා 6 දෙනෙක්. ඒතකොට මේ දෙන්න තමයි හරි මැද ඉන්නේ. දෙන්නේ. තනි කරගන්න බෑ 7 කියලා ගත්තොත් මේ බලන්න. අපි පොඩ්ඩක් බලමු. 7 කියලා වැහුණා. 7 ගත්තොත් හරි මැද වේද? මේ පැත්තට කීයද මේ පැත්තට කීයද? මේක හරි මැද වුණොත් මේ පැත්තට ඉන්නේ 6 දෙනෙක්. මේ පැත්තට ඉන්නවා 7 දෙනෙක්. එහෙනම් 7 හරි මැද වෙන්න බෑ නේද පුතේ? 7 හරි මැද වෙන්න බෑ. එහෙනම් මේ දෙන්නම තමයි හරි මැද ඉන්නේ. 7යි 8යි 2. එතකොට අපි මධ්‍යස්ථයට ගන්නේ දෙන්නෙක් ඉන්නකොට මේ දෙකේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට අපි කියනවා Q2 නැත්තම් මධ්‍යස්ථය Q2 සමානයි ඒ මැද ඉන්න දෙන්න එකතු කරලා දෙකෙන් බෙදනවා. 8යි 7යි 15 බෙදීම 2 කියන්නේ 7.5. එහෙනම් මධ්‍යස්ථය 7.5. මධ්‍යස්ථය 7.5. දැන් මධ්‍යස්ථය 7.5 කියපුවාම 7 කියන එක නම් මේකටයි 7.5 අඩුයි. 8 කියන එක නම් මේකටයි ඉන්නේ. මේ දෙන්න අතර තමයි හරි මැද තමයි. එතකොට මධ්‍යස්ථය පිළිගන්න. හොයාගත්ත 7.5. එහෙනම් ඊළඟට Q1 පළමු චතුර්ථකය. Q1 දැන් 7.5 පුතේ මධ්‍යස්ථය. එහෙනම් 7 හේතු වෙනවා මේ වම් පැත්තට. 7.5 කියන්නේ 7.5ට අඩුනේ 7. ඒතකොට මධ්‍යස්ථයේ තියෙන්නේ 7.5. 7 මේ පැත්තට ගන්න පුළුවන්. එතකොට ඊළඟට වම් පැත්තේ ඉන්නේ කී දෙනෙක් ඉන්නවද වම් පැත්තේ? 1 2 3 4 5 6 7. වම් පැත්ත. එතකොට වම් පැත්තේ ඉතවා මෙන්න මේ ටික 2 2 3 6 6 6 7. අයි මධ්‍යස්ථය 7.5නේ. එහෙනම් 7ට වැඩි නේ. එහෙනම් මේ 7 මෙහාට ගත්තා. එතකොට මේකේ හරි මැද මෙතන ඉන්නවා 7 දෙනෙක්. හරි මැදට එන්නේ කවුද? 6. හරි මැදට එන්නේ 6. නැත්තම් මෙහෙම කරමු. තව ටිකක් ඉදිරියේදී මේ විදිහට හදන්නත් පුළුවන් පුතේ. ඔයාලා දෙන්න අමාරු නත් මේ විදිහට කරමු. දැන් මෙතන මධ්‍යස්ථයේ කිල් දෙක ආවා. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. දැන් මෙතන ඉන්නවනේ 6ක්. 6ක් මේ 6න් මෙතන මෙහෙම ගන්න පුළුවන්. මේ විදිහට ලියාගමු. වම් පැත්තේ කොටස ලියාගමු. වම් පස මධ්‍යස්ථයේ වම් පස.
මධ්‍යස්ථයට වම් පසින් 2 2 3 6 6 6 7 7.5 නිසා 7 අපිට මේ කොටස ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා සංඛ්‍යා 7ක්. මේකේ හරිය මැද එන්නේ මේකට අපි කියනවා Q1. පළමු චතුර්ථය. දකුණු පසලින්. එතකොට 7.5 නම් Q2 7.5ට වැඩිනේ 8. එහෙනම් 8 මේ කොටස ගන්න පුළුවන්. 7.5ට වැඩිනේ. එහෙනම් දකුණු පැත්තේ ඉන්නවා 8 8 11 11 12 12 13 කියන අය ඉන්නවා. 7ක් ඉන්නවා. මේ 7 හරි මැද එන්නේ 11. මේ පැත්තට 3යි මේ පැත්තට 3. ඒකට අපි කියනවා Q3. මේ මධ්‍යස්ථයට වම් පැත්ත මධ්‍යස්ථයට දකුණු පැත්ත. එම නිසා අන්තශ්චතුර්ථක පරාසය. අන්තශ්චතුර්ථක පරාසය. සමානයි Q3 වෙන Q1. Q3 කියන්නේ 11, Q1 කියන්නේ 6යි. 11 6 අන්තශ්චතුර්ථක පරාසය 5යි කියලා. ඊළඟ පුතේ ඔය සංඛ්‍යා ටිකක් දුන්නොත් කොහොමයි අපි මේ චතුර්ථක ගණනය කරන්නේ. ඊට පස්සේ අපිට කියනවා වැදගත්ම දේ ප්‍රස්තාරයක් ඇඳලා සමුච්චිත සංඛ්‍යාත වර්ගයක් ඇඳලා කොහොමද චතුර්ථක ගණනය කරන්නේ කියන එක. විභාගෙට එන්නේ ඔය මේ විදිහට. හරි මේ ටික පැහැදිලි ඇති නේ. එහෙනම් ලියා ගන්න මාතෘකාවක්. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් චතුර්ථක ගණනය කිරීම. ගානක් ලියා ගන්න ඉක්මන් කරලා ලියා ගන්න මේ ගාන වාර පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ගණිතයේ විෂයට ලබාගත් ලකුණු ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. එම සංඛ්‍යාත ව්‍යාප්තිය සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න එමගින් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඒක දෙවෙනි කොටසේ ඉතින් ලියා ගන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් නැත්නම් ඒ ඇසුරෙන් චතුර්ථක ගණනය කරන්න. ඒකේ 3
අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අන්තස් චතුර්ථක පරාසය සොයන්න. මේකේ ප්‍රශ්න තුනක් දුන්නා. හරි වගුවක් තියෙනවා පුතේ. තීරු 9ක් ඕන ඔක්කොම. මම තීරු 9ක් හරහට ලකුණු සිසුන් ගණන බිංදුව 10 10 20 30 30 40 සිසුන් ගණන ලියා ගන්න 4 5 7 8 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4 10 9 5 4
4 10 9 පහ 4 ඔය ටික දුන්නේ. දැන් ඔක සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරන්න ඕනේ නේද? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න නම් තව තීරුවක් සම්පූර්ණ කරන්න ඕනේ. මේකම 15 නේද ගන්න? තියෙන්නේ 4 5 4 5 7 8 10 9 5 4 5 4 දැන් පුතේ මේක 15ට ගහලා අඳ ගන්න සමුච්චිත සංඛ්‍යාත තීරුව සම්පූර්ණ කරගන්න. මේ අතර පුළුවන් නම් මේක ගමන් නැහැ. මෙහෙම සම්පූර්ණ කරත් කමක් නැහැ. උන්ට හරියට වක්‍රය යන්න පුළුවන් වෙනවා. මම යටි සම්පූර්ණ කරගන්න ප්‍රස්තාරය යන්නේ. 10ට අඩු 4යි මෙතන එන සමුච්චිත සංඛ්‍යාතය 10ට අඩු 4යි 20ට අඩු 4යි 9යි 9යි 7යි 16යි මම 15ක දෙවුවා නම් මෙන්න මේවා ඉන්න ඕන සමුච්චිත සංඛ්‍යාතයට 4 9 16 24 34 43 48 52 තමයි 52. හරි දැන් අක්ෂ බෙදා ගැනීම ලකුණු නම් තියෙන්නේ 80යි. ඒකට x අක්ෂයේ හන්දෑකි 80 දක්වා 10 එකක් 10 ගානේ ගත්තා නේද? ඩබල් 10ක්. 10 20 30 80ට උඩට ඕන 52ක් ඉන්නවා. 52ක්. ඔයාලට කුඩා කොට 5යි කියලා ගත්ත හැකි නේද? 5 10 15 20 කියලා ගන්න. 50 ගානක් ඉන්නවා. 10 15 20 කියලා උඩ ගන්න.
පහට ලකුණු කරා. මේ පැත්තේ මෙයන් ලකුණු කියන්නේ ඉහළ සීමාව. පන්ති ප්‍රාන්තවල ඉහළ සීමාව තමයි මේ ලකුණු කරේ. පන්ති ප්‍රාන්තවල ඉහළ සීමාව ලකුණු වලට ගත්තේ. මේ සමුච්චිත සංඛ්‍යාතය මේ වක්‍රයේ y අක්ෂයේ සමුච්චිත සංඛ්‍යාතය. දැන් අනිත් බලන්න වක්‍රය බිඳුවෙන් පටන් ගන්න නේද? 10 දී කී දෙනෙක් ඉන්නවද ලකුණු කරන්න. දහයේදී 4යි 20ේදී 9යි 30ේදී 16යි 24යි 40ේදී 34යි 50ේදී හරි ලකුණු කරන්න පුතේ නේ 34යි 50යි හතේදී 43යි 48යි 52යි මේ විදිහටයි මේක යා කරන්න එන්සරෙන් මේක යා කරන්න බින්දුවෙන් පටන් ගන්න බින්දුවෙන් පටන් ගන්න බින්දුව 10 ඉස්සනේ මේක යා කරන්න මොකද වක්‍රයක් නිකන් මැදින් බෑවුම් වෙන්නේ අර එක්සතුරන් නැමිලා යන්නේ ඒ වගේ ඉන්නේ. මේ අපේ. ඒ වක්‍රයක් එන්නේ. ඒ කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. හරි. දැන් ඔකෙන් අපි බලමු මේ චතුර්ථක ගණනය කරන්න. වක්‍රය අඳින්න නැති හැමෝමනේ. right. එහෙනම් චතුර්ථක මේක බලා ගන්න හොඳට. ඉස්සල්ලාම අපි මධ්‍යස්ථයේ ලකුණු කරනවා. දැන් අපේ ලකුණු ආවේ 50 ළමයි 52යි නේ කියොක්කොම. ළමයි 52යි තමයි සමුච්චිත සංඛ්‍යාතේ දාන්නේ. 52යි. 52යි මේ අවසානයේ ඉන්නේ 52යි. 52යි තමයි අවසාන පැත්තේ. දැන් බලන්න 52 හරි මැද කීයද? 52 හරි මැද හොයන්නේ Q2 නේ මධ්‍යස්ථයේ තියන්නේ. Q2 හොයන්නේ ඔක්කොම 52යි 52ට එකක් එකතු කරනවා. එකතු කරලා දෙකෙන් බෙදනවා. ඒතර 52යි 53යි 53 දෙකෙන් බෙදුවොත් කීයද? දෙවරක් 2යි දෙවරක් 6යි 26.5යි. Q2 කියන්නේ 26.5යි. මේ Q2 නෙමෙයි මේ සිසුන් ගණනේ හරි මැදෙන්නේ මෙතන එන්නේ 26.5යි. එහෙනම් මේ x y අක්ෂයේ 26.5 කියන තැන හොයාගන්න. 26.5 26.5 කුඩා කොටු වලින් ගත්තා නම් ඒක කෙලින්ම රූල තියලා යා කරන්න මේ වක්‍රයට. කෙලින්ම කැඩීම් වලින් යා කරන්න වක්‍රයට. මෙතන 26.5 ඈ 26.5 දී යා කරා වක්‍රයට
Q දෙක හොයන්න යන්නේ. පුතේ පොඩ්ඩක් ඉන්න. මෙතන චුට්ටක් වැරදුනා මට. මෙතන එන්න ඕන මධ්‍යස්ථය එකතු කරන්නේ නැහැ. 52 බෙදීම 2. 52 දෙකෙන් බෙදන්න. 26යි 52 දෙකෙන් බෙදුවා 26 දියා කරන්න. 26.5 නෙමෙයි 26 කියන කොටුවේ දියා කරන්න. 26 දියා කරන්නේ. හරියට මෙන්න 26 කොටුවේ යා කරන්න. 26 යා කරලා බලන්න වක්‍රයට ආවනේ. එතන හරියටම ඊතරයක් දාන්න 15 x අක්ෂයට යා කරන්නේ. මේක හරියට මේ කැලීරි වලින් හරි නැත්නම් දීගලකින් යා කරන්න මේ x අක්ෂයට. එතකොට හරියටම ඔයාලට එයි එතන 41 41ට තමයි මුණ ගැහෙන්නේ. එහෙනම් මෙන්න එනවා q2 සමානයි 41යි. ඔය අපි මධ්‍යස්ථ මෙතන ඊතරේ දාන්න 52 දෙකෙන් බෙදුවා දෙකෙන් බෙදලා ඒ 26යි 26 යා කරා වක්‍රයට දාලා ලකුණු අක්ෂය හෙව්වා. මෙතෙන් වක්‍රය හම්බෙන ලකුණු අක්ෂය 41. එහෙනම් q2 කියන්නේ 41යි. ඊළඟ q1 හොයන්න ඕන. q1 හොයන්න දැන් මෙතන 26යි. 26 හරි මැද. 26 නැත්නම් 52 මොකද කරන්නේ 52 4ෙන් බෙදන්න 52න් 4ෙන් එකක් 52න් 4ෙන් එකක් කිව්ව එක කියන්නේ කාලා කීය දෙන්නේ 13යි එහෙනම් මෙතනින් ගන්න 13 26 හරි මැද 13 26 දෙකට බෙදපුවාම 13යි 13 කෙලින් යා කරන්න වක්‍රයට ඒක පහළට යා කරලා බලන්න කීයද එන්නේ x අක්ෂය ඒකෙන් යා කරපුවාම 26ක් එනවා. එහෙනම් මේ එන්නේ q1. q1 සමානයි 26යි. ඊළඟ q3. q3 මේ දිගේ හරියම මේ කියන්නේ 52න් 4ෙන් 3ක් q3 4ෙන් එකක් ගාලයි 4ෙන් දෙකක් භාගයයි කියන්නේ q2යි 4ෙන් 3ක් කියන්නේ q3 නෙවෙයි ආයෙ ගන්න වෙන්නේ q3 එන්නේ 52 4ෙන් බෙදුවොත් ආවේ 13යි 13 ඒවා 3ක් 39 මෙතන 39 මේ ටිකේ හරියමද 52යි 26යි අතර හරියමද 39 39 කෙලින් යා කරන්න වක්‍රයට මෙතන 39 මෙතන 26යි මෙතන 13 පහළට යා කරලා බලන්න හරියටම 55ක් එනවා 55 කියන්නේ q3 ඉස්සල්ලාම අපේ දත්ත ගාන ළමයි 52යි 52 දෙකට බෙදුවාම 26 ආවා 26 කෙලින් වක්‍රයට යන්න ඒක x අක්ෂයේ කැපෙන තැන හොයලා ලකුණුනේ අපිට ඕන ඒ ලකුණ 41යි කියලා හොයාගත්තා ඒකට මධ්‍යස්ථය කියලා දුන්නා ඊළඟට මේ 52කින් කාලක්නේ 50 මුළු උසෙන් මුළු 52කින් කාලක් කියන්නේ 52 4ෙන් එකෙන් ගුණ කරපුවම 13
මේ Q එක හොයන්න ගත්ත එක. මේ Q දෙකට දෙක. ඊළඟට Q තුනට කියන්නේ උතර 52න් කාලක් කියන්නේ 13යි කියලා 13 කෙලින් යා කරලා වක්‍රයට x අක්ෂය හම්බෙන ස්ථානය හොයාගත්ත 26 කියලා. 26 වෙනි ලකුණ. ඊළඟට මේ කියන්නේ කාලයි භාගයයි තුන් කාලනේ 52න් තුන් කාල කියන්නේ 52න් 4න් 3ක් කීයද කියලා. 52න් 4න් 3ක්. 4න් එකක් 13 නම් ඒ වගේ 3ක් 39යි. 39 කෙලින් යා කරා ඒක වක්‍රය හම්බෙන තැන x අක්ෂයට යා කරලා 55යි කියලා. ඒතර Q වල අගයන් එන්නේ පුතේ x අක්ෂයෙන්. ඒකට උදව් වෙන්නේ මේ සෙසුන් ගණන තමයි මධ්‍යස්ථය Q එක Q දෙන හොයාගන්න අපි ප්‍රස්ථාරයට යා කරන්නේ මේ ළමයි ගණන මධ්‍යස්ථය යන. එතකොට අන්න ආවා Q එක Q දෙක Q තුන ඊපස්සේ උත්තර ලියන්න ඇහුවානේ චතුර්ථක ගණනය කරන්න. එහෙනම් පළමු චතුර්ථකය Q එක සමානයි 26යි ලියන්න. Q දෙක සමානයි 41යි Q3 සමානයි 55යි ඊළඟ අන්ත චතුර්ථක පරාසය Q3 ඍණ Q1 55න් අඩු කරන්න 26යි. විසිනමයක් කියලා එයි. හරි. ඔන්න ඔය ටික තමයි අද අපේ පාඩමේ අවසාන කොටස. දැන් ඔයාලට පුළුවන් මේ පුතේ අභ්‍යාස කරන්න සියලුම අභ්‍යාස කරන්න. විභාගෙට මේ වක්‍රයක් අඳින්න දෙනවා. එන්න හොඳින් මේ අභ්‍යාස කරන්න. එහෙනම් චතුර්ථක ගණනය කරන්න ඉගෙන ගත්තා. ප්‍රස්ථාර වර්ග තුනක් ඉගෙන ගත්තා මේ පාඩමේදී. ජාල රේඛයේ සංඛ්‍යාත බහුවචය සමුච්චය සංඛ්‍යාත වක්‍රය කියන තුනම දත්ත නිරූපණය කරන ක්‍රම විදිහට අපි ඉගෙන ගත්තා. එහෙනම් ඒ අනුව මේ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. ඒකට ඔයාලට විභාග ගන්න උත්තර කියන්න පුළුවන් වෙයි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අද පාඩම මෙතනින් අවසానයි. ආයුබෝවන් දරුවනේ.